සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපට මේ උතුම් ධර්මය පෙන්වලා දුන්න කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි මේ පින්වතුන් දැන් සූදානම් වෙන්නේ අයං වස්සාන කාලෝ උතුම් සදහම් දේශනා මාලාව තුළින් අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වන ඒ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට අද දවසේදී මේ සදහම් වැඩසටහන සඳහා සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරමින් පින් රැස් කරගන්නේ බඩල් කුඹුර අඹවත්ත පාර නොම්බර 26/4 රෝහල අසල පදිංචි මොනරාගල මහරෝහලේ සේවය කරන ඖෂධවේදී පී.අයි. පෙරේරා දියණිය සහ බඩල් කුඹුර දිසාරෝහලේ සේවය කරන ලසන්ත සමන්පාලිත බෑණනුවන් සහ ලෝචනී ලදීෂා ටයේෂා යන මිනිබිරියන් ඇතුළු පවුලේ සියලුම දෙනා විසින් තමයි අද දවසේදී මේ සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරමින් පින් රැස් කරගන්නේ. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි අපි හැමෝම සරණ ගියේ අපි හැමෝම ආදරයෙන් සරණ යන්නට යෙදුනේ මේ ලෝකේ ඉන්න උතුම්ම මනුෂ්‍ය රත්නය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්න සත්වයාගේ ස්වභාවය තමයි සාමාන්‍ය මනුස්සයාගේ හිතේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වගේ. තින දෝසානි කෙත්තානි රාග දෝසා අයං පජා. මේ ලෝකයේ ඉන්න සත්වයාගේ ලෝකේ ජීවත් වෙන මිනිස්යාගේ හිතේ ස්වභාවය මොකද්ද? ඒක හරියට වල් පැල හැදිච්ච කුඹුරක් වගේ. දැන් ඔබ දැකලා තියෙනවනේ කුඹුරු. සාමාන්‍යයෙන් කුඹුරේ ගොවියා වපුරන්නේ බිත්තර වී. බිත්තර වී මේ ගොවියා වැපුරුවට මොකද? මේ ගොයම් පැලවලට අමතරව මේ බිත්තර වී වලින් එන ගොයම් පැලවලට අමතරව තවත් පැල జాතියක් හැදෙනවා මේකේ. මොනවද ඒවට කියන්නේ? ඒවට කියන්නේ වල් පැල කියලා. කවදාවත් ඔබ දැකලා තියෙනවද මේ ගොවියෙක් වල් පැල එහෙම නැත්නම් ඒ වල් පැල හැදෙන බීජ මේ කුඹුරක වපුරනවා? කවදාවත් ගොවියෙක් එහෙම කරන්නේ නැහැ. ගොවියා වපුරන්නේ මොනවද? බිත්තර වී. ඒ බිත්තර වී වලින් ලැබෙන්නේ මොකද්ද? ගොයම් ගහක්. එතකොට මේ ගොයම් පැලවලට අමතරව
මේ කුඹුරේ හැදෙනවා වල් පැල කියලා જાතියක්. ඒව කවුරුත් හිටවපුවවත් කවුරුත් බීජ වපුරලා බීජ පැල කරලා හදපුවවත් මහන්සියකින් හදපුවවත් නෙමෙයි. ඒව කිසිම මහන්සියක් නැතුව ඉබේම හැදෙනවා. නමුත් ගොවියෙක් කරන්නේ කුමක්ද? අර වල් පැල ටික උදුරලා අයින් කරලා බොහෝම අමාරුවෙන් තමන්ගේ කුඹුරේ තියෙන ගොයම් පැල ටික රැක ගන්නවා. එහෙම නෙමෙයිද කුඹුරු වැඩ කරන අය කරන්නේ? නේද? අද කාලේ නම් බෙහෙත් ගන්නවා. දැන් ඉස්සර කාලේ බෙහෙත් ගැහුවේ නැහැ. අද කාලේ මොකද කරන්නේ? බෙහෙත් ගහලා අර වල් පැල ටික මරලා දානවා. එතකොට මේ වල් පැල කියන જાතිය පින්වතුනි හිතේ කියන්නේ කුඹුරේ එකපාරටම හැදෙන්නේ නැහැ. කිසිම මහන්සියකින් තොරව කිසිම ආයාසයකින් තොරව ඒ දේවල් ඇති වෙනවා. හැබැයි ගොයම් පැල ටික රැක ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සාමාන්‍ය මනුස්සයාගේ හිතේ ස්වභාවය මොකද්ද? වල් පැල හැදිච්ච කුඹුරක් වගේ. කුඹුරක වල් පැල හැදුනහම ඒ කුඹුරේ තියෙන අස්වැන්න අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. ඒ වගේම තමයි මේ හිතේ රාගය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල් ඇති වුනහම බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ හිතේ තියෙන හැකියාව, මේ හිතේ තියෙන පිරිසිදු බව, මේ හිතේ තියෙන ප්‍රභාස්වරකම නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවය උන් ඔය වගේ. රාගය, ද්වේෂය, මෝහය කියන වල් පැල අපේ හිතේ හැදිලා තියෙන්නේ. මේ රාග, ද්වේෂ, මෝහ කියන දේවල් හොඳට බලන්න අපේ හිතේ හැදෙන්න අපි අමුතුවෙන් අපි මහන්සියක් අරගෙන අපි බලෙන් හදාගත්තුවද? නැහැ. හරීම ලේසියෙන් කිසිම ආයාසයක් නැතුව කිසිම මහන්සියක් ගන්න නැතුව මේ අකුසල් කියන જાති අපේ හිතේ අපිට ඇති කරගන්න පුළුවන් නේද? දැන් රාගය ඇති කරගන්න මහන්සි ගන්න ඕනේද? රාගය ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ නැහැ. තරහ ගන්න මහන්සි ගන්න ඕනේද? තරහ ගන්න මහන්සි ගන්න ඕනේ නැහැ. මහන්සි ගන්න ඕනේ මොකටද? මහන්සි ගන්න ඕනේ ඉවසන්න. මෙත් සිතින් ඉන්න. සමාව දෙන්න. ওই දේවල් වලට නෙමෙයිද මහන්සියක් ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රහතන් වහන්සේලාගේ ස්වභාවය, බුදුරජාණන් වහන්සේලාගේ සිතේ ස්වභාවය මොකද්ද? වල් පැල නැති බොහෝම සාරවත් කුඹුරක් වගේ. එතකොට එහෙනම් මේ අපේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ අපි සරණ ගියපු, අපි ආදරයෙන් සරණ ගිය බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි ආදරයෙන් සරණ ගියපු අපේ බුදුරජාණන් වහන්සේගේ සිතේ ස්වභාවය මොකද්ද? රාග, ද්වේෂ, මෝහ කියන මේ අකුසල් සියලු ආශ්‍රව ධර්මයන්, සියලු අකුසල ධර්මයන්ගෙන් දුරු වෙච්ච උතුම් හිතක් අපේ බුදුරජාණන් වහන්සේට තියෙන්නේ. අන්න ඒ නිසායි අපේ බුදුරජාණන් වහන්සේ, අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රඥ වහන්සේ අනිත් සාමාන්‍ය ලෝකේ ඉන්න මිනිස්සුන්ට වඩා වෙනස් වෙන්නේ. පින්වතුනි, රාග, ද්වේෂ, මෝහ වලින් දුරු වෙච්ච හිතක් කියලා කියන්නේ හරීම සුන්දර හිතක්. ඒ වගේම තමයි යම්කිසි උතුමන් වහන්සේ නමක්, යම්කිසි උත්තමයෙක් රාගය, ද්වේෂය, මෝහය දුරු කළාද උන්වහන්සේලාගේ ගමන බිමන පවා, ඇවතුම් පැවතුම් පවා හරීම සුන්දරයි. ඉතින් අද කාලේ අපිට මේ වගේ සුන්දර දර්ශනයක් ඇස් දෙකෙන් දකින්න ලැබෙන්නේ නැහැ. අද කාලේ රාග, ද්වේෂ, මෝහ දුරු කරපු උත්තමයන් අපිට දකින්න ලැබෙන්නේ නැහැ නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ කොච්චර සුන්දරට තියෙන්නේ නැද්ද පින්වතුනි? රහතන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් ගැන භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන්නේ ඒ හරියට සිනිඳු තෙල් ධාරාවක් වගේ. ඔබ දැකලා තියෙනවද තෙල් වක් කරනකොට තෙල් හරි ලස්සනට
ගානට වැක්කිරෙනවනේ. කිසිම සද්දයක් නැතුව බොහොම ශාන්තව තියෙනවනේ ඒක. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන රහතන් වහන්සේලාගේ හැවතුම් පැවතුම් වනාහි සිනිඳු තෙල් දහරාවක්. කිසියම් ගැස්සීමක්, කලබලකමක්, තිගැස්මක් කිසිම දෙයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ඒ හැමට වඩා බොහොම සුන්දර ඇවතුම් පැවතුම් වලින් යුක්ත උතුමන් වහන්සේ නමක්. ඉතින් පින්වතුනි අපේ ඇස් දෙක පින් කරලා නැහැ. ඒ උතුම් දර්ශනය දැක ගන්න. ඉතින් මේ ධර්මයේ තුලින් තමයි අපිට භාග්‍යවතුන් වහන්සේගේ ඇවතුම් පැවතුම් ගැන පවා අපිට දැනගන්න තියෙන්නේ. අද අපි ශ්‍රවණය කරන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ඇවතුම් පැවතුම් චර්යාව කොයි ආකාරයෙන්ද තිබුණේ කියන කාරණය ගැන කියවෙන උතුම් සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව හරිය සුන්දරයි පින්වතුනි. මේ සූත්‍ර දේශනාව කියවනකොට ඔබට ඉගෙන ගනිද්දී ඔබටම තේරෙයි අපේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කොච්චර සුන්දර නිවිච්ච ශාන්ත චරිතයක්ද කියලා. එවැනි සංවර බවක්, එවැනි ශාන්ත බවක් කෙලෙස් සහිත කෙනෙකුට ඇති කරගන්න බෑ කියලා හොඳට මෙන්න මේ සූත්‍රය තුලින් තේරෙනවා. අද අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ඇවතුම් පැවතුම් ගැන. මේ ඇවතුම් පැවතුම් ගැන සඳහන් වෙනවා උතුම් සූත්‍ර දේශනාවක. ඒ සූත්‍ර දේශනාවේ නම තමයි බ්‍රහ්මායු සූත්‍රය. මොකද්ද නම? බ්‍රහ්මායු සූත්‍රය. බ්‍රහ්මායු සූත්‍රය ඇතුළත් වෙන්නේ පින්වතුනි මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ බ්‍රාහ්මණ වර්ගයේ. ඉතින් මේ සූත්‍ර දේශනාව පුරාවටම භාග්‍යවතුන් වහන්සේගේ ඇවතුම් පැවතුම් ගැන, ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ, ශ්‍රී ශරීරයේ උතුම් අංග ලක්ෂණයන් ගැන විස්තර කෙරෙනවා. ඉතින් ඒ උතුම් අංග ලක්ෂණයන් ගැන, දෙතිස් මහා පුරිස් ලකුණු ගැන අද මම විස්තර කරන්න සූදානම් නැහැ. මොකද දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගැන අපිට නොඑක් සූත්‍ර දේශනා වලින් අහන්න ලැබෙනවා. නමුත් මේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඇවතුම් පැවතුම් රටාව ගැන අහන්න ලැබෙන්නේ බොහෝම සුළු සූත්‍ර දේශනා ප්‍රමාණයක පමණයි. ඉතින් අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සංවර ජීවිතය ගැන අපි ඉගෙන ගමු. ඉතින් මේ බ්‍රහ්මායු සූත්‍රය කියලා කියන්නේ බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණයට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවට පසුබිම් වෙන්නේ හරිම සුන්දර කතන්දරයක්. ඒ දවස්වල මිථිලා කියලා නගරයක් තිබුණා ඉන්දියාවේ. මේ මිථිලා කියන නගරේ හිටියා බ්‍රහ්මායු කියලා බ්‍රාහ්මණයෙක්. මොකද්ද මේ බ්‍රාහ්මණයාගේ නම? බ්‍රහ්මායු. බ්‍රහ්මායු කියලා කියන්නේ බ්‍රහ්මයාගේ ආයුෂ ඇති කෙනා කියන එක. එතකොට මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණය කියලා කියන්නේ බොහෝම වයෝවෘද්ධ, බොහොම වයසට ගියපු තාපසයෙක්. කොච්චර වයසද කියන්නේ මේ බ්‍රාහ්මණයාගේ වයස ඒ කාලේ වෙනකොට අවුරුදු 120ක්. අවුරුදු කීයක්ද? අවුරුදු 120ක්. අද කාලේ මිනිස්සෙගේ සාමාන්‍ය ජීවත් වෙන අවුරුදු ප්‍රමාණය හරියටම භාගයක් වගේ කියන්න පුළුවන් අපිටනේ. සාමාන්‍යයෙන් අද කාලේ මිනිස්සෙක් ජීවත් වෙන්නේ අවුරුදු 60ක් 70ක් වගේනේ. නේද? එතකොට මේ බ්‍රාහ්මණයාගේ වයස අවුරුදු 120ක්. ඒ කාලේ මිනිස්යාගේ පරම ආයුෂ භාග්‍යවතුන් වහන්සේ දඹදිව් තලයේ පහළ වෙන කාලේ පින්වතුනි මිනිස්යාගේ පරම ආයුෂ අවුරුදු 120යි. එතකොට මේ බ්‍රාහ්මණයාගේ නම බ්‍රහ්මායු. ඉතින් මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ගැන විස්තර වෙනවා මෙන්න මේ ආකාරයට. කොහොමද? ඒ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා දි รา පත් වෙලා, ඒ කියන්නේ බොහොම වයසට ගිහිල්ලා, වයෝ වෘද්ධ වෙලා, මහලු වෙලා, වයසේ කෙළවරටම ගිහිල්ලා හිටියේ. කෙමෙන් වයසට ගිහිල්ලා වයසේ කෙළවරටම පැමිණලා හිටියේ. උපතින් 120 වසරක් ගෙවිලා තිබුණා ඒ කාල වෙනකොට. එහෙනම් බ්‍රහ්මායු බ්‍රාහ්මණයාගේ වයස අවුරුදු 120යි.
ඒ වගේම මේ බ්‍රාහ්මණයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. පින්වතුනි, මේ බ්‍රාහ්මණයා ත්‍රිවේදයේ පාරප්‍රාප්තයි. ත්‍රිවේදයේ කෙලවරටම ඉගෙනගත්තු කෙනෙක්. ත්‍රිවේදයේ හොඳට සම්පූර්ණයෙන් හදාරලා ඒ පිළිබඳව හසල දැනුමින් යුක්තයි. බ්‍රහ්මයි බ්‍රාහ්මණයා. ඊළඟට කියනවා ඒ විතරක් නෙමෙයි, නිඝණ්ඩු, කේටුභ, අක්ෂර ප්‍රභේද සහ ඉතිහාසයේ පස්වෙනි කොට ඇති මේ පද ව්‍යාකරණ ආදිය, මේ සියලු ශිල්ප ශාස්ත්‍ර ආදී බොහෝම දක්ෂ කෙනෙක්, කෙල පැමිණි කෙනෙක්. ඊළඟට ඒ විතරක් නෙමෙයි, මේ බ්‍රාහ්මණයා බොහෝම දක්ෂව ඉගෙනගෙන තිබුණා. මොකද්ද? ලෝකායත මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය කියලා ශාස්ත්‍රයක්. ඒක පින්වතුනි, මේ මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය කියන එක, ලක්ෂණ ශාස්ත්‍රය කියන එක අතීතයේ ඉඳන් එන ශාස්ත්‍රයක්. ඒ කියන්නේ මිනිස්සෙගේ ශරීරයේ පිහිටන ලකුණු වලින් ඒ මිනිස්යාගේ ස්වභාවය ගැන, ගති පැවතුම් ගැන, ඒ මිනිස්යාගේ ජීවිතය ගත කරන ඉදිරි ජීවිතය ගැන කියන්න පුළුවන්. දැන් අද කාලේ තියෙනවා නේද, ඔබ අහලා තියෙනවා නේද, හස්ත ශාස්ත්‍ර කියලා ක්‍රමයක්. අතබලා ශාස්ත්‍ර කියන්නේ. ඕකත් ඔය ශාස්ත්‍රයකින්, ඔය ලක්ෂණ ශාස්ත්‍රයකින් බිඳිලා කාලයත් එක්ක වෙනස් වෙලා ආපු එකක් වෙන්න පුළුවන්. නේද? අදටත් තියෙනවානේ මිනිස්යාගේ ශරීරයේ තියෙන අංග ලක්ෂණ බලලා මිනිස්යාගේ තියෙන ස්වභාවය කියන එක. සමහරු කියනවා කෙනෙක් හොඳට උස මහතට ඉන්නවා නම් ඒ මිනිසයා හොඳ දක්ෂ ඍජු කෙනෙක්. සමහරු අතේ ස්වභාවය අනුව, කන් පිහිටන ස්වභාවය අනුව, නාය පිහිටන ස්වභාවය අනුව, ඇස් පිහිටන ස්වභාවය අනුව ඒ මිනිස්යාගේ තියෙන ගති ලක්ෂණ කියනවා. නේද? එතකොට ඉතින් මේක අදයේ ඉඳන් ආපු එකක් නෙමෙයි, මේක ඉස්සර කාලේ ඉඳන් එන එකක්. ඕකට කියන්නේ ලක්ෂණ ශාස්ත්‍රය කියලා. ඉතින් මහා පුරුෂයෙකුට අදාළ ලක්ෂණ 32ක් තියෙනවා. ඒ ලක්ෂණ 32 තමයි අපි ඉගෙන ගන්නේ ලක්ෂණ සූත්‍රය ආදී සූත්‍ර දේශනාවල මහා පුරුෂ ලක්ෂණ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන දේවල්. ඉතින් මේ ශාස්ත්‍රයත් හොඳට දක්ෂව ඉගෙනගත්තු කෙනෙක් තමයි මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා. ඉතින් මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයට අහන්න ලැබුණා මෙන්න මෙහිම පණිවිඩයක්. මොකද්ද? ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි බිමටපත් වෙච්ච ශාක්‍ය පුත්‍ර වූ ගෞතම නම් වූ ශ්‍රමණයන් වහන්සේ නමක් 500ක් භික්ෂු සංඝයා සමග විදේහ ජනපදයන්හි චාරිකාවේ වඩිනවා. ශාක්‍ය කුලයෙන් නික්මිලා ශාක්‍ය පුත්‍ර වූ ගෞතම ගෝත්‍රයෙන් පැවිදි වෙච්ච ශාක්‍ය පුත්‍රයෙක් 500ක් ශ්‍රාවකයන් පිරිවරාගෙන චාරිකාවේ වඩිනවා. ඒ ගෞතමයන් වහන්සේ ගැන, ඒ උතුමන් වහන්සේ ගැන සුන්දර කීර්ති ഘോഷාවක් පැන නැගිලා තියෙනවා මුළු රට පුරාම. අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට අපේ භාග්‍යවතුන් වහන්සේව ප්‍රසිද්ධ වෙච්ච කාරණා කිහිපයක් තියෙනවා. තේරුණාද? දැන් සාමාන්‍ය කෙනෙක් ප්‍රසිද්ධ වෙනවනේ එක එක කෙනාගේ තියෙන ස්වභාවය අනුව. නේද? දැන් ගායකයෙක් ප්‍රසිද්ධ වෙනවා ඒ ගායකයාගේ තියෙන කටහඬ ස්වභාවය අනුව. සමහරුන්ට තීව්‍ර ස්වර ගායනා කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ ප්‍රසිද්ධ වෙනවා. සමහරුන්ට පහත් ස්වර ගායනා කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ ප්‍රසිද්ධ වෙනවා. නේද? ওই විදිහට විවිධ විදිහට මිනිස්සු ප්‍රසිද්ධ වෙනවානේ. නේද? එතකොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රසිද්ධ වුණේ මෙන්න මේ ආකාරයෙන්. මෙන්න මේ විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ ගැන කීර්ති ഘോഷාව පැන නැගුණේ. කොහොමද? භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ හේතුවෙන් අරහං වනසේක. සියලු කෙලෙසුන් දුරු කරලා මෙන්න මේ කාරණා හේතුවෙන්. අන්න බලන්න එන භාග්‍යවතුන් වහන්සේ නිකෙලස් කෙනෙක්, රාග ద్వේෂ මෝහ දුරු කරපු කෙනෙක් කියන කාරණය දඹදිව පුරාම පැතිරිච්ච දෙයක්. හැබැයි නිකන් නෙමෙයි, කාරණා මෙන්න මේ කාරණා හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේ අරහං, මේ ගෞතමයන් වහන්සේ අරහං, සියලු කෙලෙසුන් දුරු කරපු කෙනෙක් කියලා ප්‍රසිද්ධ වුණේ. එහෙනම් හේතුවක් ඇතුවයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.
නිකන් කවුරුවත් කියනවට අරහන්ලු එහෙම නෙමෙයි. මෙන්න මේ කාරණා නිසයි උන්වහන්සේ අරහන් කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. සම්මා සම්බුද්දයි කාගෙන්වත් ගුරුවරයෙක්ගෙන් උදව්වකින් තොරව මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරා කියලා ප්‍රසිද්ධයි. විද්‍යාචරණ සම්පන්නයි. උතුම් විද්‍යාවන්ගෙන් යුක්තයි. උතුම් අවබෝධයෙන් යුක්තයි. ඒ අවබෝධයට සරිලන හැසිරීමෙන් යුක්තයි කියලා ප්‍රසිද්ධ වුණා. ඒ අවබෝධයට අනුව උන්වහන්සේ හැසිරෙනවා. දැන් ඒ කාලේ හිටපු ශාස්ත්‍රූන් වහන්සේලා දැන් ෂට් ශාස්ත්‍රවරු කියලා ශාස්ත්‍රවරු 6 දෙනෙක් හිටියනේ. එතකොට විවිධ ආගම්, විවිධ මතවාද, විවිධ ශාස්ත්‍රවරුන් ඉන්දියාවේ හිටියනේ. ඉන්දියාව කියලා කියන්නේ පින්වතුනි ආගම්, මතවාද, දෘෂ්ටීන් වලට තෝතැන්නක්. අදටත් විවිධ ආගම් අදහන, විවිධ ඇදහිම් අදහන අය අදටත් ලෝකේ ඉන්නවා. ඉන්දියාවේ ඉන්නවා. එතකොට ඒ ශාස්ත්‍රවරුන්ගේ ස්වභාවය තමයි ඒ ශාස්ත්‍රවරු සමහර වෙලාවට තමන් ප්‍රතිඥා දෙනවා මම මේ දේවල් අවබෝධ කරලා ඉන්නේ මම මේ විද්‍යාවන්ගෙන් යුක්තයි කියලා. නමුත් ඔවුන්ගේ ජීවිතය ගත්තාම ඒ විද්‍යාවන් වලට ඕන්නේ අවබෝධ කරපු දේවල් වලට අනුව හැසිරෙනවා කියලා කියන්න බෑ සමහර වෙලාවට. මොකද ඔවුන් කෙලෙස් සහිතයි. අපේ ශාස්ත්‍රඥ වහන්සේ කෙලෙස් රහිත වීම නිසාම සියලු කෙලෙසුන් දුරු කළ නිසාම උන්වහන්සේගේ අවබෝධයට අනුවම උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් පිහිටනවා. විද්‍යාචරණ සම්පන්න සුගතයි සුන්දර වූ නිවන් මඟ සොයාගත්තා. ඒ නිවනට වැඩම කළා. ලෝකවිදු සියලු ලෝකයන් ගැන අවබෝධ කළා. අනුත්තරෝ පුරිස ධම්මසාරති දඬු මුගුරු වලින් අවියායුධ වලින් සැරපරුෂ වචන වලින් තොරව නපුරු දරුණු නොහික්මුණු පුද්ගලයන් দমনය කරනවා. කීකරු පුද්ගලයන් බවට පත් කරනවා. ඒ වගේම තමයි ඒ පුද්ගලයන්ව උතුම් පුද්ගලයන් බවට පත් කරනවා කියලා ප්‍රසිද්ධ වුණා. ඊළඟට සත්තා දේව මනුස්සාන දෙවි මිනිසුන්ට ශාස්ත්‍රෝන් වහන්සේ බුද්ධෝ ඒ අවබෝධය උන්වහන්සේ අවබෝධ කරගන්නට යෙදුණු උතුම් ධර්මය මහා කරුණාවෙන් අන් අයට දේශනා කරනවා. භගවා මේ සියලු ගුණ දරා ගැනීමට උන්වහන්සේ වාග්යවන්ත කෙනෙක් කියලා ප්‍රසිද්ධ වුණා. ඔන්නෝම තමයි කීර්ති ගෝසාව පැන නැගුණි මුළු දඹදිව පුරාම. බොහෝ සූත්‍ර දේශනාවල භාග්‍යවතුන් වහන්සේ ගැන කීර්ති ගෝසාව යම් කෙනෙකුට අහන්න ලැබෙනවා නම් පින්වතුනි මේ ආකාරයෙන්මයි අහන්න ලැබෙන්නේ. එහෙනම් මෙන්න මේ කාරණා තුලින් තමයි භාග්‍යවතුන් වහන්සේ දඹදිව ಭಾರತ සමාජය තුල ප්‍රසිද්ධ වුණේ. ඉතින් බ්‍රහ්මායු බ්‍රාහ්මණයටත් මෙහෙම අහන්න ලැබුණා. ඒ විතරක් නෙමෙයි. බ්‍රහ්මායු බ්‍රාහ්මණයට අහන්න ලැබුණා මේ භාග්‍යවතුන් වහන්සේ මේ ගෞතමයන් වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා තුල ස්වකීය ඥාණයෙන් තමන් විසින්ම උපදවාගත්තු ඥාණයෙන් යුතුව ධර්මය දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරන ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය කොහොමද? මුලත් සුන්දරයි, මැදත් සුන්දරයි, සමාප්තියත් සුන්දරයි. ඊළඟට පැහැදිලි වචන, පැහැදිලි අර්ථ, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයෙන් යුක්තව මුළු මුනින්ම පිරිසිදුව නිවන් මඟ දේශනා කරන්නේ කියලා තමයි ප්‍රසිද්ධ වුණේ. ඉතින් ඔන්න ওই විදිහට අහන්න ලැබුණා. ලැබුණාට පස්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා දැන් බ්‍රහ්මායු බ්‍රාහ්මණයා කියලා කියන්නේ සමාජයේ හොඳ වැදගත් පිළිගැනීමක් තියෙන ගෝලයෝ ඉන්න ශාස්ත්‍රවරයෙක් බ්‍රාහ්මණයෙක්. එතකොට මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට හිටිය ගෝලයෙක්. මේ ගෝලයාගේ නම තමයි පින්වතුනි උත්තර. මොකද්ද නම? උත්තර. මේ උත්තර කියන බ්‍රාහ්මණයත් බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ගෝලයෙක් වුණාට මේ බ්‍රාහ්මණයත් ත්‍රිවේදයේ පාර ප්‍රාප්තයි. ඒ වගේම
නිගණ්ඩු කේටුබ අක්ෂර ප්‍රභේද ඉතිහාසයේ පස්වෙනි කොට ඇති මේ සියලු ශිල්ප ශාස්ත්‍රවලින් හොඳට දක්ෂ කෙනෙක්. ඊළඟට ලෝකායත මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව ලක්ෂණ ශාස්ත්‍රය ඔහු දක්ෂ ලෙස ප්‍රගුණ කරපු කෙනෙක්. ඉතින් මෙන්න මේ තමන්ගේ ගෝලයට බ්‍රහ්මාවි බ්‍රාහ්මණයා කතා කළා. කතා කරලා කියනවා පුතේ උත්තර ශාක්‍ය කුලයෙන් පැවිදි වෙච්ච ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නවා. ගෞතමයන් වහන්සේ 500ක් පමණ භික්ෂු සංඝයා පිරිවරාගෙන මේ චාරිකාවේ වඩිනවා. උන්වහන්සේ මෙන්න මේ කාරණා නිසා අරහංලු සම්මා සම්බුද්දයි විද්‍යාචරණ සම්පන්නයි සුගත ලෝකවිදු අනුතරෝ පුරිස ධම්ම සාරති සතා දේව මනුස්සාන මෙන්න මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා කිව්වා. කියලා බ්‍රහ්මාවි බ්‍රාහ්මණයා කියන පුතේ උඹ ගිහින් බලන්න මේ කියන කාරණය මේ කීර්ති ගෝසාව තුල කියවෙන මේ කාරණා උන්වහන්සේගේ ජීවිතය තුල ඇත්තටම තියෙනවද කියලා. ඒ පවසන විස්තරයන් උන්වහන්සේගේ ජීවිතය තුල පවතිනවාද? ඒ ගුණධර්ම උන්වහන්සේගේ ජීවිතය තුල පවතිනවාද කියලා බලන්න කියලා කිව්වා. එතකොට උත්තර බ්‍රාහ්මණයා අහනවා භවත්නි බ්‍රහ්මායු බ්‍රාහ්මණය මං කොහොමද ওই භාගතුන් වහන්සේව අඳුරගන්නේ? දැන් මේ දඹදිව කියලා කියන්නේ විවිධ ශාස්ත්‍රවරුන්ගෙන් පිරිච්ච තැනක්නේ. ඉතින් මං කොහොමද මේ ශ්‍රමණ ගෞතමයන් අඳුනගන්නේ කියලා කිව්වා. එතකොට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා කියනවා පුතේ ඔබ ඉගෙනගෙන තියෙනවා නේද මං ඔබට උගන්වලා තියෙනවා නේද ලක්ෂණ ශාස්ත්‍රය කියලා එකක්. ලෝකායත ලක්ෂණ විද්‍යාව කියලා එකක් උගන්වලා තියෙනවානේ. අන්න ඒ තුලින් තමයි මහා පුරුෂයෙක්ව හඳුනා ගන්න තියෙන්නේ. මේ ලක්ෂණ මහා පුරුෂ ලක්ෂණ 32කින්ම යුක්ත යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහුට ඇත්තේ ගති දෙකයි. එකක් ඔහු ගෙහි ගෙදර වාසය කළොත් මේ මහා පෘථුවියටම අග රජ වූ සක්විති රජ වන්නේය. පළවෙනි ගතිය. දෙවෙනි ගතිය ඔහු ගිහි ගෙයින් නික්ම පැවිදි බිමටපත් වූයේද ඔහු සම්මා සම්බුදු බවට පත්වන්නේය. ඔන්න ඔය ගති දෙක තමයි පුතේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වෙච්ච මහා පුරුෂයෙකුට තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් විමසා බලලා උන්වහන්සේව හඳුනා ගන්න කියලා කිව්වා. ඊට පස්සේ මොකද කළේ උත්තර බ්‍රාහ්මණයා බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට වන්දනා කරලා පැදකුණු කරලා උනස්නෙන් නැගිටලා ඔන්න ගියා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේත් එක්ක ඔන්න සතුටු සාමිච්චියේ යෙදුණා. දැන් මේ බ්‍රාහ්මණයෙක්නේ ගියපු ගමන් වන්දනා කරන්නේ නැහැ. ඉතින් ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියත් පින්වතුනි සමහර මිනිස්සු වන්දනා කරලා නැහැ. නේද? එතකොට ඉතින් මේ බ්‍රාහ්මණයෙන්නේ ඊළඟට තෙරුවන් සරණ ගියපු කෙනෙක් නෙමෙයිනේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරේ නැහැ. ගිහිල්ලා ඔන්න ඉතින් කතා බහ කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා මේ උත්තර බ්‍රාහ්මණයා දැන් බලනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහේ විමසා බලනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන්නේ මොනවාද කියලා. ඔන්න දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එකින් එක මේ කෙනා විමසනවා. විමසුවට පස්සේ ඔහුට දකින්නට ලැබුණේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ පුරුෂ ලක්ෂණ 30යි. ඔහුට දකින්න ලැබුණේ පුරුෂ ලක්ෂණ 30යි. මහා පුරුෂ ලක්ෂණ 30යි දකින්න ලැබුණේ. දෙකක් ඔහුට දකින්න ලැබුණේ නැහැ. ඒ මහා පුරුෂ ලක්ෂණ දෙක පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය තුල සැඟවිච්ච පුරුෂ ලක්ෂණ දෙකක්. පළවෙනි පුරුෂ ලක්ෂණය තමයි කෝසෝහිත වත්ත ගුහ්‍ය කියන පුරුෂ ලක්ෂණය. ඒ කියන්නේ
ඇතුළට බැසගත් පියුම් කෙමියක් ලෙස ඇති පුරුෂ නිමිත්ත කියන දේත් ඒ වගේම දික් වූ පුළුල් වූ දෙකන් සිලු පිරිමැදිය හැකි දිවකින් යුක්ත වීම. ඔන්න ඔය කාරණා දෙක. ඔන්න ඔය පුරුෂ ලක්ෂණ දෙක භාගතුන් වහන්සේගේ ශරීරය තුල සාමාන්‍ය කෙනෙක් බැලූ බැල්මට දකින්න නැහැ. එතකොට ඉතින් දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ පුරුෂ ලක්ෂණ 30යිනේ මේ උත්තර බ්‍රාහ්මණයා දැක්කේ. දැන් මේ බ්‍රාහ්මණයට සැක හිතුණා. මේ කෙනා නම් සම්මා සම්බුද්ධ කෙනෙක් වෙන්න බෑ. මොකද 30යිනේ තියෙන්නේ. ඊටු පුරුෂ ලක්ෂණ දෙක දකින්නේ නැහනේ. භාග්‍යවතුන් වහන්සේ උත්තර මානවකයාගේ උත්තර බ්‍රාහ්මණයාගේ සිත දැක්කා. දැකලා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ඒ විද්‍යාමාන නොවන පුරුෂ ලක්ෂණ දෙක උන්වහන්සේ 이르දියෙන් දක්වා වදාලා. 이르දියෙන් මේ උත්තර මානවකයාට උත්තර බ්‍රාහ්මණයාට පෙන්වා වදාලා. එතනින් ඔන්න සැක රහිතව දැනගත්තා මේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කියලා. ඊට පස්සේ මොකද කරේ? මේ උත්තර මානවකයා එතනිනුත් සෑහීමකටපත් උනේ නැහැ. ඊට පස්සේ මොකද කරේ? උත්තර මානවකයා භාග්‍යවතුන් වහන්සේව ආත් නොහැර සෙවණැල්ලක් වගේ මාස 7ක් භාග්‍යවතුන් වහන්සේගේ පිටිපස්සෙන් ලුහු බැඳ ගියා. භාග්‍යවතුන් වහන්සේ තුල මේ තියෙන අවබෝධයෙන් යුක්ත අවබෝධයට සරිලන ජීවිතයක් උන්වහන්සේ ගත කරනවාද කියන එක ගැන පරීක්ෂා කරන්න. මාස 7ක් පුංචි කාලයක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපි කෙනෙක්ගේ තියෙන බාහිර පෙනුම, බාහිර හැසිරීම ටක් ගාලා දැකලා අපි ඒ කෙනාව මනිනවනේ. ඒ කෙනා ගැන මිම්මක් අපි ගන්නවනේ. බලන්න උත්තර මානවකයා, උත්තර බ්‍රාහ්මණයා එහෙම කරේ නැහැ. ආවට ගියාට පැහැදුන්නේ මාස 7ක් ලෝහ බැඳා භාගතුන් වහන්සේගේ චර්යා රටාව කොයි වගේද කියන ආකාරය ගැන ඒක ගැන හොඳට හොයනවා, හෙව්වා. ඉතින් එහෙම හොයලා උත්තර බානවකයා සෑහීමකටපත් වුණා. මෙහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්මයි කියලා. ඊට පස්සේ මොකද කරේ? ආපහු ඔන්න මාස 7කට පස්සේ ආයෙත් භාග්‍යවතුන් වහන්සේගේ ඒ ලුහු බඳින එක අතහැරලා පස්සෙන් යන එක අතහැරලා ඔන්න බ්‍රාහ්මායු බ්‍රාහ්මණයා මුණ ගැහෙන්න ගිහිල්ලා මෙන්න මේ විස්තරේ කියනවා. භාග්‍යවතුන් වහන්සේගේ චර්යාව සුන්දර වූ ඇවතුම් පැවතුම් ගැන මේ උත්තර බ්‍රාහ්මණයා විස්තර කරනවා. දැන් පින්වතුනි එතනින් පස්සේ මේ සූත්‍ර දේශනාව තුළ විස්තර වෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගැන. ඉතින් මම මේ පිළිබඳව මේ සූත්‍ර දේශනාවේ මේ දේශනාව තුළ සඳහන් කරන්නේ නැහැ. මොකද බොහෝ වාර ගණනක් අපේ භාගතුන් වහන්සේගේ මේ ශ්‍රී ශරීරයේ තියෙන උතුම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගැන අහන්න ලැබිලා තියෙනවා අපිට. ඉතින් අපි අද ඉගෙන ගමු භාග්‍යවතුන් වහන්සේ ජීවිතේ ගත කරේ කොහොමද? දවස ගත කරේ කොහොමද? උන්වහන්සේගේ සුන්දර ඇවතුම් පැවතුම් කොයි ආකාරයෙන්ද කියලා. ඔන්න හරිය ලස්සනයි පින්වතුනි. මේක මෙන්න මේ කාරණා ටික ඉගෙන ගන්නකොට හොඳට තේරෙනවා කෙලෙස් සහිත කෙනෙකුට මේ විදිහේ ජීවිතයක් ගත කරන්න බෑ කියලා. ඔන්න හොඳට අහගන්න. භාග්‍යවතුන් වහන්සේ ජීවිතේ ගත කරේ උන්වහන්සේගේ සුන්දර ඇවතුම් පැවතුම් මෙන්න මේ ආකාරයෙන්. මේවා අහනකොට අපිට භාග්‍යවතුන් වහන්සේගේ ඡායාවක්, උන්වහන්සේගේ ජීවිතේ ගත කරපු ආකාරය ගැන, උන්වහන්සේ ගැන ඡායාවක් අපේ හිතේ මැවෙනවා. අන්න ඒ ඡායාවට පැහැදින්න පින්වතුනි. ඒක ජීවිතේට ගොඩාක් කල් සැප විපාක ගෙන දෙන දෙයක්, යහපත සලසන දෙයක්. මොකද අපි පැහැදුනේ, අපි සරණ ගියේ, අපි ආදරයෙන් වැඳ වැටුනේ කෙලෙස් සහිත කෙනෙක් ඉදිරියේ නෙමෙයි. කෙලෙස් වලට යට වෙච්ච කෙනෙක් ඉදිරියේ නෙමෙයි. බලන්න හරි සුන්දරයි උන්වහන්සේගේ ජීවිතය. ඔන්න උත්තර බ්‍රාහ්මණයා කියනවා බ්‍රහ්මාවි බ්‍රාහ්මණයාට විස්තර කරනවා භාග්‍යවතුන් වහන්සේගේ හැසිරීම කොයි ආකාරයෙන්ද කියලා. භවත් ගෞතමයන් වහන්සේ පිටතට වඩින විට පළමුවෙන්ම පෙරට තබන්නේ දකුණු පාදයයි. බලන්න සිහියෙන් යුක්තවයි පාදය තබන්නේ.
පෙරට වඩිනකොට ගමනක් පටන් ගන්න වඩිනකොට පළමුවෙන්ම තබන්නේ දකුණු පාදයයි. දැන් අපිට මතකද අපි කොයි කකුල තියලාද අද උදේ ඇඳෙන් බැස්සේ කියලා ඉස්සලා? මතකද? එහෙම මතකයක් නැහැ නේද? අපිට අපි ඇවිදිනවද කියලා අපිට සමහර වෙලාවට මතකයක් නැහැ. බලන්න භාග්‍යතුන් වහන්සේගේ තිබ්බ උතුම් සිහිය කියන එක. ඊළඟට උන්වහන්සේ ඊටා දුරින් පියවර තබන්නෙත් නැහැ. ඊටා ළඟින් පියවර තබන්නෙත් නැහැ. වේගයෙන් පියවර තබන්නෙත් නැහැ. ඊටා වේගයෙන් පියවර තබන්නෙත් නැහැ. ඊටාම හිමින් පියවර තබන්නෙත් නැහැ. බලන්නකො. දැන් සාමාන්‍යයෙන් අපේ ගමන බිමන ගැන ඉතින් අහන්න දෙයක් නැහැනේ පින්වතුනි නේද? සමහර වෙලාවක බලන්නකො අපි ඇවිදින විදිය පොඩ්ඩක් තියෙන කැමරාවකින් රෙකෝඩ් කරලා බලන්නකො අපිටම hina යන මට්ටමට එනවනේ අපි ඇවිදින විදිය දැක්කොත් එහෙම. බාහන භාග්‍යතුන් වහන්සේගේ අවතුම් පැවතුම් කොච්චර සංවරද? ඊටා දුරින් අඩිය තියන්නෙත් නැහැ. ඊටා ළඟින් අඩිය තියන්නෙත් නැහැ. වේගයෙන් ගමන් කරන්නෙත් නැහැ. හිමින් ගමන් කරන්නෙත් නැහැ. සාමාන්‍ය වේගයකින් ගමන් කරන්නේ. කලබල නැහැ. ඊළඟට ධනහිස වද්දමින් වඩින්නේ. මෙන්න මේක අපිට වෙනව නේද? සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් 80න් එහෙම යනකොට ධනිස් දෙක එකට වදින්නේ නැද්ද අපි? වදිනවනේ. භාග්‍යතුන් වහන්සේගේ ගමන බිමනේදී දෙදාන එකට වදින්නේ නැහැ. ඊළඟට ගොප්පැටේ වද්දමින් වඩින්නේ නැහැ. අපේ මේ විලුඹේ තියෙන ඒ අස්ථි දෙක අපි සාමාන්‍යයෙන් කලබලෙන් හිට මෙහෙට යනකොට අපිට කකුල පැටලිලා වදින්නේ නැද්ද? වදිනවා. භාග්‍යතුන් වහන්සේගේ ගමන බිමනේ ඒක දකින්න නැහැ. ඊළඟට උන්වහන්සේ වඩින විට කලවය උඩට නවන්නෙත් නැහැ යටට නවන්නෙත් නැහැ. ඍජු ගමනක් තියෙන්නේ. පාදයන් තද කරලා තියන්නෙත් නැහැ. ඊළඟට සිරුර එහාට මෙහාට හොලවන්නේ නැහැ. භවත් ගෞතමයන් වහන්සේ වඩන විට සෙලවෙන්නේ යටි කය පමණයි. උඩුකය සෙලවෙන්නේ නැහැ. සෙලවෙන්නේ යටි කය පමණයි. ඉනෙන් පල්ලෙහා ශරීරයේ පමණයි හෙලවෙන්නේ. උන්වහන්සේ කාය බලයෙන් වඩින්නේ නැහැ. ආයාසයෙන් කාය බලය යොදවගෙන වඩින්නේ නැහැ. ඒ කියන්නේ මේ ශරීරය ඇදගෙන යන ස්වභාවයක් නැහැ උන්වහන්සේගේ. ඊළඟට ඒ භවත් ගෞතමයන් වහන්සේ බලද්දී මුළු කයම හරවා බලන්නේ. සාමාන්‍යයෙන් අපි හැරිලා බලනකොට බෙල්ල හරවලානේ බලන්නේ පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේ එහෙම නැහැ. මුළු කයම හරවනවා. ඒකට කියන්නේ නාගාවලෝකනය කියලා. ඇතෙක් හැරිලා බලන්නේ යම් ආකාරයකින් අන්න ඒ වගේ. දැන් ඇතා සාමාන්‍යයෙන් ඔළුව හරවලා බලන්නේ නැහනේ. ඇතාට හැරෙන්න ඕන නම් ඇතා මුළු ඇඟම හරවලා බලන්නේ. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේත් මුළු ශ්‍රී ශරීරයම හරවලා තමයි බලන්නේ. ඒකට කියන්නේ මොකද්ද? නාගාවලෝකනය. ඊළඟට කලබලයෙන් වටපිට බලන්නේ නැහැ. වික්ෂේපයෙන් වටපිට බලන්නේ නැහැ. ඊළඟට තමයි වියදණ්ඩක් පමණ දුර. වියදණ්ඩක ප්‍රමාණයේ දුර තමයි බලන්නේ. සාමාන්‍ය අඩි 6ක් අඩි 5ක් විතර දුර. ඊළඟට උන්වහන්සේගේ සාමාන්‍ය බැලීම ඒ වගේ වුණාට ඥාන දර්ශනය කියන දේ උන්වහන්සේගේ ඥාන දර්ශනය උන්වහන්සේ බිම බලාගෙන වැඩියට උන්වහන්සේගේ ඥානය නම් වූ දර්ශනය වැහිලා නැහැ. ඊළඟට ඔන්න භාග්‍යවතුන් වහන්සේ ගේ ගමන බිමන ඔය වගේ. දැන් ඔබට සාමාන්‍යයෙන් දල අදහසක් යම්කිසි ඡායාවක් තියෙනවද අපේ භාග්‍යවතුන් වහන්සේ ගමන බිමන කොයි ආකාරයෙන්ද කියලා. ඊළඟට උන්වහන්සේ ඇතුළු ගමට වඩිද්දී කය උඩට නවන්නෙත් නැහැ. කය යටට නවන්නෙත් නැහැ. කය පද්දන්නෙත් නැහැ. එහා මෙහා නමන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් අපි ගමන් බිමන් යනකොට අපි ඇවිදිනකොට එහාට මෙහාට පැද්දි එහෙමනේ යන්නේ. නේද? භාග්‍යවතුන් වහන්සේ එහෙම නැහැ. ඊතා දුර සිටියේදී, ඊතා ළඟ සිටියේදී ආසනයෙන් වේගයෙන් වාඩි වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි පුටුවේ වාඩි වෙන්නේ කොහොමද පින්වතුනි? සාමාන්‍යයෙන් ඔබේ ගෙදර හිතන්නකෝ ඔබේ ගෙදර තියෙනවා කියලා හොඳට කුෂන් කරපු පුටුවක්, සෝෆා එකක්. ඔබ සාමාන්‍යයෙන් කොහොමද ඒකේ වාඩි වෙන්නේ? සාමාන්‍යයෙන් ගිහිල්ලා උඩින් ගිහිල්ලා ඔය පුටුවට පයින්නවනේ. නේද? දඩස් ගාලා වැටෙනවනේ අපි. වහන භාග්‍යවතුන් වහන්සේගේ සංවරභාවය
ශාන්ත බව. වේගෙන් ආසනේ වාඩි වෙන්නේ නැහැ. බොහොම ලස්සනට සංවරව ආසනේ වාඩි වෙනවා. කොච්චර සුන්දරයක්ද පින්වතුනි නේද භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය. අපිට දකින්න තිබුණා නම් කොච්චර දෙයක්ද ඒ ජීවිතය, ඒ ඇවතුම් පැවතුම්. ඊළඟට උත්තර මානවකයා කියනවා දෑතට බර දී අසුනේ වාඩි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඇඳි දෙක අල්ලාගෙන අත් දෙකට බර දීලානේ පුටුවේ වාඩි වෙන්නේ. එහෙම වාඩි වෙන්නේ. ඊළඟට උන්වහන්සේ ඇතුළු ගමට පිවිසුඩ විට දෑතින් නොගැලපෙන දේ කරන්නේ නැහැ. එයා මෙහා පද්ද හොලව එහෙම කරන්නේ නැහැ. ඊළඟ කකුලෙන් පාවලින් නොගැලපෙන දේ කරන්නේ නැහැ. දනහිස උඩ අනිත් දනහිස තබා වාඩි වෙන්නේ නැහැ. කකුල් දෙක උඩ කකුලක් උඩ කකුලක් තියාගෙන අපි වාඩි වෙන්නේ සාමාන්‍යයෙන්. එහෙම වාඩි වෙන්නේ නැහැ. ගොප්පැටෙන් ගොප්පැට නගා වාඩි වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ කකුලේ අර යටි කකුල් දෙක උඩ තියාගෙන වාඩි වෙන්නේ සාමාන්‍යයෙන් අපි. කකුල් දෙක බැඳගෙන එහෙම වාඩි වෙන්නෙත් නැහැ. ඊළඟට අතින් නිකට තබාගෙන වාඩි වෙන්නෙත් නැහැ. බලන්න කොච්චර සුන්දරද කියලා. නිකට අත් තබාගෙන ඉන්න දර්ශනයක් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුල නැහැ. ඊළඟට උන්වහන්සේ ඇතුළු ගමේ වැඩ සිටිද්දී තැති ගන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ. සැලෙන්නේ නැහැ. තැති ගැනීම, කම්පා වීම, සැලීම්, බියවීම නැතිව ලොමු දැහැ ගැනීම නැතුව තමයි වැඩ ඉන්නේ. මේ මාස 7ක නිරීක්ෂණය. තේරුණාද? උත්තර මානවකයා මාස 7ක් නිරීක්ෂණය කරා භාග්‍යවතුන් වහන්සේගේ හැසිරීම කොහොමද කියලා. මේ මාස 7ක නිරීක්ෂණයේ ප්‍රතිඵල. උන්වහන්සේගේ පාත්‍රය ඔන්න ওই විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ. ගමන බිමන අර වගේ ශාන්තයි. ඒ වගේම තමයි වැඩ ඉන්නකොටත් ඉතාමත් ශාන්තයි. දැන් ඔබට තේරෙනවද මේ විදිහට කරන්න බෑනේ අපිට? නේද? මේ ඔක්කොම පාඩම් කරගෙන අපිට පුළුවන් රඟපාන්න. පැයක් විතර රඟපාන්න පුළුවන්. එතනින් එහාට නම් මට හිතන්නේ අපිට කරන්න පුළුවන් කියලා මේවා. මේ දේවල් පිහිටන්නේ නිකලෙස් උතුමෙකුටමයි. භාග්‍යවතුන් වහන්සේටමයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඇවතුම් පැවතුම් ගැන අපි පහදින්න ඕනේ පින්වතුනි. ඊතරම් සුන්දර, ඊතරම් නිවුණු චරිතයක්. ඊතරම් නිවුණු උතුම් පුද්ගලයෙක් තමයි අපි සරණ ගියේ ආතරේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඊළඟට උන්වහන්සේ පාත්‍රයට දිය පිළිගනිදී පාත්‍රය උඩට ඔසවන්නෙත් නැහැ. උඩට උස්සගෙන ඉන්නේ. පාත්‍රය යටට පාත් කරගෙන ඉන්නෙත් නැහැ. පාත්‍රය තද කරගෙන වදාගෙන ඉන්නෙත් නැහැ. පාත්‍රය ඔබම හොල්ල ඉන්නෙත් නැහැ. සැහැල්ලුවට අරගෙනත් නැහැ. පාත්‍රයට දිය පිළිගනිද්දී ඊතා ස්වල්පයක් පිළිගන්නෙත් නැහැ, ගොඩාක් පිළිගන්නෙත් නැහැ. මධ්‍යම ප්‍රමාණයෙන් පිළිගන්නේ. ඊළඟට පාත්‍රය උන්වහන්සේ හොදනකොට බුලු ගාලා සද්ද ඇහෙන්න හොදන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි පිඟානක් හොදද්දි බලන්න සාමාන්‍ය සද්ද එනවා නේද අපි? ඔබ කන පිඟාන හොදනකොට වතුරේ සද්ද එනවනේ. භාග්‍යවතුන් වහන්සේ එහෙම කරන්නේ. ඊළඟට යලිත් පාත්‍රය හොදන්නේ. පාත්‍රයේ බිම තියලා පාත්‍රයට අත හොදන්නෙත් නැහැ. ඊළඟට අත් සේදූ කල ඔන්න බලන්න. අත් සේදූ කල පාත්‍රයේද සෝදන ලද්දේ වෙයි. අත හොදනකොට පාත්‍රයත් හේදෙනවා. පාත්‍රය සේදූ කල දෑතද සෝදන ලද්දේ වෙයි. පාත්‍රය හොදනකොට අතත් හේදිලා. ඊළඟට උන්වහන්සේගේ පාත්‍රයේ සේදූ දිය ඊතා දුර ඈතට විසි කරන්නෙත් නැහැ. ඊතා ළඟින් බීමට වක් කරන්නෙත් නැහැ. වතුර විසිරෙන්න පරිදි විසි කරන්නෙත් නැහැ. බොහොම ශාන්තව, බොහොම නිවිලා තමයි උන්වහන්සේ මේ දේවලුත් කරන්නේ. මේ දේවල් කරනවා කියලා කියන්නේ කෙලෙස් සහිත කෙනෙකුට නම් කරන්න බැරි දෙයක්මයි. මේ ඇවතුම් පැවතුම් පිහිටන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේට විතරමයි පින්වතුනි. කොච්චර සුන්දර චරිතයක්ද. අපි ආදරයෙන් සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ කොච්චර නියුණු චරිතයක්ද. ඒ නිසා පින්වතුනි ඇත්තටම අපි වාසනාවන්තයි. අපි හැමෝම වාසනාවන්තයි එවැනි චරිතයක් සරණ යන්න. එවැනි උතුම් ශාස්ත්‍රූන් වහන්සේ නමක් ඉදිරියේ වැඳ වැටෙන්න, පුද පූජා පවත්වන්න අපි හරීම වාසනාවන්තයි. ඊළඟට උන්වහන්සේ දානය පිළිගනිද්දී පාත්‍රය උඩට ඔසවන්නෙත් නැහැ. පාත්‍රය යටට නවන්නෙත් නැහැ. පාත්‍රය තද කරන්නෙත් නැහැ. පාත්‍රය ඔබම සොලවන්නේ නැහැ.
දානේ ඊටා පොඩ්ඩක් ගන්නෙත් නෑ, ඊටා ගොඩක් ගන්නෙත් නෑ. උන්වහන්සේ දාණයට ප්‍රමාණවත් වන පරිදි පමණයි වෑංජන පිළිගන්නේ. දාණයට අවශ්‍ය බත්වලට අවශ්‍ය ප්‍රමාණයට විතරයි වෑංජන ගන්න. දැන් සාමාන්‍යයෙන් අපි බත් බෙදාගත්තාම හොඳට බලන්නකෝ මොකද වෙන්නේ කියලා අපිට. සමහර වෙලාවට බත් ටික කාලා ඉවරයි වෑංජන ටික ඉතුරුයි. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. එහෙම නැත්තම් සමහර වෙලාවට වෙනවා වෑංජන ටික ඉවර වෙලා බත් ටික ඉතුරු වෙනවා. ඒ මොකද? අපි බතට සරිලන වෑංජන ප්‍රමාණය දන්නේ නැත. වෑංජන වලට සරිලන බත් ප්‍රමාණය දන්නේත් නැත. ඊළඟට Tamanට කන්න පුළුවන් ප්‍රමාණය දන්නේත් නැහැ. සමහර වෙලාවට කාලය වෙරනකොට බඩගිනි. තව කන්න ඕනි කියලා හිතෙනවා. සමහර වෙලාවට කාල කන්න බැරි මට්ටමට හපුවාමත් එන ගොඩක් අපේ පිඟානේ ඉතුරුයි. භාග්‍යතුන් වහන්සේගේ හිම නැහැ. ජීවිතය තුළ බලන්න කොච්චර සුන්දරද. ඊළඟට භාග්‍යතුන් වහන්සේ බත් පිඩ මුවේහි ඇතුළු කොට දෙතුන් වරක් සපා ගිලිනසේක. උන්වහන්සේ කෑම හපන්නේ දෙපාරයි තුන් පාරයි. ඊට පස්සේ ගිලිනවා. මෙහිම වෙන්න හේතුව තමයි උන්වහන්සේට දත් 40ක් තිබුණානේ. උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයන් එක චත්තාලීස දන්ත කියන එක. දත් 40ක් උන්වහන්සේගේ තිබුණා. උඩු ඇන්දේ දත් 20යි, යටි ඇන්දේ දත් 20යි. ඒ තුලින් මනාව මේ ආහාර හොඳට හැපෙනවා. එහෙනම් උන්වහන්සේට දෙතුන් පාරක් හැපුවාම ඇති. දෙතුන් වරක් කපා ගිලිනසේක. වෑංජනයන් මනවින් මිශ්‍ර නොවුවත් උන්වහන්සේගේ කයට ඇතුල් නොවේ. වෑංජනත් එක්ක හොඳට මිශ්‍ර වෙච්ච නැති බත් උන්වහන්සේගේ ශරීරයට ඇතුල් වෙන්නේ නැහැ. වෑංජනත් එක්ක හොඳට මිශ්‍ර වෙලා ඇතුල් වෙන්නේ. ඒ වගේම උන්වහන්සේගේ මුවේහි හෝ හක්කේ හෝ ආහාර නොරැඳේ. උන්වහන්සේගේ මුවේ හක්කේ ආහාර රැඳෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි කාලා ඉවරනකොට අපේ හක්කේ වෙනම කැම ටිකක් තියෙනවනේ නේද? එතකොට භාග්‍යතුන් වහන්සේගේ දානේ වළඳනකොට එහෙම නැහැ. අනිත් බත් පිඩ මුවට නගන්නේ ඊළඟට එක බත් පිඩක් වළඳලා ඒ බත් පිඩ ගෙල්ලට පස්සේ තමයි අනිත් බත් පිඩ මුවට නගන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි කොහොමද කරන්නේ? එක බත් පිඩක් කාලා ඉවර වෙන්න කලින් තව බත් පිඩක් කනවනේ නේ. ඒක ඉවර වෙන්න කලින් තව එකක් කනවනේ. අපිට හරි හදිස්සියනේ කෑම කන්න. බලන්න භාග්‍යතුන් වහන්සේගේ ඒ හැවතුම් පැවතුම් කොච්චර සංවරද. පහදින්නමයි වටින්නේ පින්වතුනි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දන් වළඳද්දී එහි ඇති ලුණු ඇඹුල් ආදී රස විඳිමින් වළඳනසේක. හොඳට රස විඳිමින් වළඳන්නේ. නමුත් රස රාගයෙන් නොවළඳනසේක. ඒ රසයට ඇලිලා වළඳන්නේ නැහැ. හැබැයි ඒ රසය විඳිනවා. අන්න බලන්න එහෙනම් රසය විඳින්න අපිට හැමෝටම පුළුවන්. හැබැයි මොකද අපේ ප්‍රශ්නේ? අපි ඒ රසයට ඇලෙනවා. සමහර වෙලාවට ගැටෙනවා. ලුණු මදි වුණාම ගෙදර ඉන්න අය ඉවරයි. මිරිස් මදි වුණාම ගෙදර ඉන්න අය ඉවරයි. නේද? බත් එක ඉදිලා නැත්නම් ගෙදර ඉන්න අය ඉවරයි. අපි ඒකට ගැටෙනවනේ. භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය තුළ එහෙම රසයට ඇලෙන්නෙත් නෑ. උන්වහන්සේ ගැටෙන්නෙත් නෑ. භාග්‍යතුන් වහන්සේ දන් වළඳද්දී අංග 8කින් සමන්විත වී දන් වළඳනසේක. කොහොමද මේ ජවය ඇති කර ගැනීම පිණිස භාග්‍යතුන් වහන්සේ දන් වළඳන්නේ? ඊළඟට සවි ශක්තිය ඇති කරගන්න භාග්‍යතුන් වහන්සේ දන් වළඳන්නේ. ඊළඟ තමන්ගේ ශරීරයේ මස් පුරව ගන්න, අඩුතැන් මසින් පුරව ගන්න, කයේ පැවැත්ම පිණිස, කයෙහි යැපීම පිණිස, කයේ වෙහෙස දුරු කර ගැනීම පිණිස භාග්‍යතුන් වහන්සේ දන් වළඳන්නේ නැහැ. එතකොට උන්වහන්සේ ප්‍රත්‍යවේක්ෂාව තුළින් තමයි දන් වළඳන්නේ. මේ ශරීරයේ පවත්වාගෙන යන්න, මේ ශරීර යාත්‍රාව පවත්වාගෙන යන්න, කයේ වෙහෙස දුරු කරගන්න, කය යැපීම පිණිස තමයි භාග්‍යතුන් වහන්සේ දන් වළඳන්නේ. කයේ පැවැත්ම පිණිස පමණයි දානි වළඳන්නේ උන්වහන්සේ. අලුතෙන් පුරව ගන්න, මස් පුරව ගන්න නෙමෙයි උන්වහන්සේ දානි වළඳන්නේ. ඊළඟට උන්වහන්සේ දන් වැළඳුව පසු පාත්‍රයට දිය පිළිගනිද්දී පාත්‍රයේ උඩට ඔසවන්නෙත් නෑ, යටට ඔසවන්නෙත් නෑ, පාත්‍රය තද්ද කරන්නේ නෑ. බොහොම සිහියෙන් යුක්තව තමයි පාත්‍රය පරිහරණය කරන්නේ.
උන්වහන්සේ සද්ද නග පාත්‍රේ හොදන්නේ නැහැ. බලන්න කොච්චර සුන්දරද. ඊළඟට උත්තර බ්‍රාහ්මණය කියනවා උන්වහන්සේ දන් වැළඳූ විට මොහොතක් නිශ්ශබ්දව වැඩ සිටිනවා. දන් වළඳලා ඉවරලා පොඩ්ඩක් නිශ්ශබ්දව ඉන්නවා. ඉඳලා අනුමෝදනා බණට කල් ඉක්මවන පරිදි ඉන්නේ නැහැ. ගොඩාක් වෙලා ගන්නෙ නැහැ. උන්වහන්සේ වැළඳූ පසු අනුමෝදනාව කරනවා. වළඳන ලද දාණයට ගරහන්නේ නැහැ කවදාවත්. වෙන දානයක් පතන්නේ නැහැ. ඒ කාන්තේම දැහැමි කතාවෙන් පිරිසට කරුණ දක්වලා සමාදම් කරවලා ඒ දුන්න දාණය ගැන සතුටු කරවලා උන්වහන්සේ දහම් කරුණු දේශනා කරලා උන්වහන්සේ හුනස්නෙන් නැගිටලා ආරාමයට වඩිනවා. ආරාමයට වඩිද්දිත් වේගෙන් වඩින්නේ නැහැ. හෙමින් යන්නෙත් නැහැ. බොහොම සුන්දර ගමන් විලාසයක් උන්වහන්සේට තියෙනවා. උන්වහන්සේ පිරිසෙන් නිදහසුණු කැමැත්තෙන් මෙන් වඩින්නෙත් නැහැ. අනිත් පිරිස අතෑරලා දාලා දුවන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ ශරීරයේ සිවුර උඩට ඉස්සෙන පරිදි පොරවන්නේ නැහැ. එල්ලහ වැටෙනසේ පොරවන්නේ නැහැ. කයේ තද කරගෙන සිවුර පොරවන්නේ නැහැ. ලිහිල්ව සිවුර පොරවන්නේත් නැහැ. ඊළඟට උන්වහන්සේ සිවුර පෙරුවට පස්සේ ඒ සිවුර හුළඟින් ගසාගෙන යන්නේ නැහැ. දැන් බලන්න කොච්චර සුන්දරද නේද පින්වතුනි. හරි සුන්දර චරිතයක්. ඒ වගේම තමයි හරි සරල චරිතයක් අපේ භාග්‍යතුන් වහන්සේ. දැන් බලන්න අපේ භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි දෙවියනොත් වන්දනා කරා භාග්‍යතුන් වහන්සේට. මහා බ්‍රහ්මයා වන්දනා කළා. රාජ මහා මාත්‍යයන් වන්දනා කළා. හැබැයි බලන්න උන්වහන්සේ විටක ගහක් මුල තනියම වැඩ ඉන්නවා. ගහක් යට. කොච්චර සුන්දරද. උන්වහන්සේ විටක තනියම කැලේ වැඩ ඉන්නවා. තව කෙනෙක් නැතුව. උන්වහන්සේ පයින් පා ගමනින් යොදුන් දහස් ගණන් පයින් වැඩම කරනවා. බලන්න කොච්චර සුන්දර චරිතයක්ද. උන්වහන්සේ පිරිනිවනට වඩින මොහොතේදී බලන්න පින්වතුනි උන්වහන්සේ පාර අයිනේ දෙපට සිවුර එලලා කලන්තයට වැඩ හිටියා. කොච්චර සරල කොච්චර සුන්දර චරිතයක්ද. ඒ නිසා පින්වතුනි අපි හැමෝම හරීම වාසනාවන්තයි. එවන් සුන්දර චරිතයක්, එවන් නිහතමානී, එවන් සොඳුරු ඇවතුම් පැවතුම් වලින් යුක්ත චරිතයක් උන්වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ අපි සරණ යන්නට අපිට ලැබිච්ච එක ගැන අපි ගොඩාක් සතුටු වෙන්න ඕනි. ඉතින් මේ විදිහට මේ සූත්‍ර දේශනාව තුළ තව ගොඩාක් විස්තර තියෙනවා පින්වතුනි. ඉතින් ඒක කියන්නේ මේ සූත්‍ර දේශනාව ටිකක් දිග සූත්‍ර දේශනාවක්. ඉතින් මේ කාරණා වලින් අපිට පැහැදිලි වෙනවා නේද අපේ භාග්‍යතුන් වහන්සේ කොච්චර සොඳුරු ඇවතුම් පැවතුම් වලින් යුක්තයිද කියලා. ඉතින් පින්වතුනි මේ කාරණා ගැන පහදින්න. අපි පහදින්නේ කෙලෙස් සහිත උත්තමයෙකුට නෙමෙයිනේ. එතකොට යම්කිසි කෙනෙක් කෙලෙස් රහිත වූ උතුමන් වහන්සේ නමකට පැහැදුනාද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහුගේ ඒ පැහැදීම ඒ පුද්ගලයාට බොහෝ කල් හිතසුව පිණිස පවතිනවා කියලා. ඒ නිසා පින්වතුනි මෙවන් සොඳුරු පැවතුම් වලින් යුක්ත වූ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේට අපි ආදරයෙන් සරණ යන්නට යෙදුන අපගේ බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වතුනි අපි දැන් පුණ්‍යානුමෝදනාව සිදු කරමු. අද දවසේදී අයම් වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දැරුවේ බඩල් කුඹුර අඹවත්ත පාර නොම්බර 26/4 රෝහල අසල පදිංචි මොනරාගල මහ රෝහලේ සේවය කරන ඖෂධවේදී පී.අයි. පෙරේරා දියණිය, වඩල් කුඹුර දිසා රෝහලේ සේවය කරන ලසන්ත සමන් පාලිත බෑණනුවන්, ලෝචනී, ලදීෂා, ටයේෂා යන මිනිබිරියන් ඇතුළු පවුලේ සියලුම දෙනා විසින් රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට, සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය අද දවසේදී මේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දැරූ සියලු පින්වතුන් හට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා.
රැස් කරගන්නට ඉදුණ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පුණ්‍යානුමෝදනාවෙන් ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. අපගේ ගුරු දෙවිඳුන් කරගෙන යනා වූ ශාසනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. රැස් කරගන්නට යෙදුණු සීලෝම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මිය පරලෝකීය ඥාතීන්ට මීට වසර 3කට පෙර මිය පරලෝකීය ඇමිලිපිටිය ගල්වංගුව ගුරු ආරහි පදිංචිව සිටි පී.ඩබ්ලිව් පෙරේරා පියාණන්ට සහ මීට වසර 1මාරකට පෙර මිය පරලෝකීය කේ.එම්.කේ පෙරේරා මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් අනන්ත සසර පුරා මිය පරලෝකීය ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම ඥාතීන්ගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහ සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සුජීවත්ව සිටින සියලු පින්වතුන්ට අද දවසේදී මේ අයං වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරූ බඩල් කුඹර අඹවත්ත පාර නම්බර 26/4 රෝහල අසල පදිංචි මොනරාගල මහ රෝහලේ සේවය කරන ඖෂධ වේදී පී.අයි. පෙරේරා දියණියටත් ඒ වගේම බඩල් කුඹර දිසා රෝහලේ සේවය කරන ලසන්ත සමන්පාලිත බෑණනුවන්ටත් ලෝචනී ලදීෂා ටයේෂා යන මිනිබිරියන් ඇතුළු පවුලේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනි අනන්ත ගුණානුභාවයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් රැස් කරන පුණ්‍යානුභාවයෙන් මේ සියලු පින්වතුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. කරන කින යහපත් කටයුතු, රැකිරක්ෂා කටයුතු, ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මෙම කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු පින්වතුන්ට මේ පුණ්‍යානුමෝදනාවෙන් ඒ පින්වත් සියලුම දෙනා වහවහ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේම ලබත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මහමෙවුනා වාසී ලක්වාසී ලෝවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් ඇතුළු ඔබ අප සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන්ව තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඔබ අප සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා. ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.